අද 2021 ජනවාරි 2 සෙනසුරාදා සිරස්තල කොවිඩ් මලසිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් සහතිකයක්. භූමදානයට ඉඩ දේ නම් පාංශුකෝලයක් අවශ්‍ය බව සංඝරත්නය කියයි. පෑලියගොඩ නව මැනින් වෙළඳ සංකීර්ණයෙන් කොවිඩ් පොකුරක් නිවන ලකුණු. හුදකලා කළ බෙන්තර තුන්දුවෙන් ආසාදිතයන් 30ක්. බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය දරුණු අතට නවතම පරීක්ෂණයකින් හෙළිවේ. මාවනැල්ලේ ගල්කුරියකින් අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය පේරාදෙනියෙන් හමුවේ. කිසිම ආකාරයක අන්තවාද හෝ ත්‍රස්තවාදී කිසිම සබඳතාවයක් නොමැති බවට. පානම ප්‍රදේශයට කොටි තර්ජනයක්. කුපිත වූ ගම්මුන්ගෙන් වනජීවි කාර්යාලයට ප්‍රහාරයක්. සිරස්තල. This is Adaverana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මාවනැල්ල ප්‍රදේශයේ ගල්කුරියක තිබී අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය සමග සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවක් සඳහා පුපුරණ ද්‍රව්‍ය තොගය යොදා ගැනීමේ සැලැස්මක් නොතිබූ බව පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි. මාවනැල්ල මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල්කුරියක් තුළින් 1 දෙසැම්බර් මාස 22 වන දින රාත්‍රියේ ඇමෝනියම් නයිට්‍රේට්, වෝටර් ජෙල්, ඩෙටනේටර් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අස්ථානගත වී තිබුණා. ඒ අනුව ගල්කුරියේ කටයුතු අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරයා වහාම පියවර ගත්තා. පසුව ඒ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පේරාදෙනිය තලවත්ත ප්‍රදේශයේ සගවා තිබෙදී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සමත් වුණා. මේ සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් මාසයේ 22 වෙනිදා රාත්‍රී මාවනැල්ල පොලිස් වසමේ හිඟුල්ල මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල් කොරියක් පවත්වාගෙන යන ස්ථානයක තිබූ ගබඩාවක් කඩලා ඇමෝනියම් නයිට්‍රේට් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් එම සේවා නූල් 30ක් ඩෙටනේටර් 20ක් බීම් 5ක් ඇතුළු විවිධ ද්‍රව්‍ය සොරාගෙන ගොස් තිබුණා. මෙම විමර්ශනය සාර්ථකව නිම කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනේදී මේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මුලින්ම අත්අඩංගුවට ගත්ත මාවනැල්ල පොලිසිය මගින් එහි සේවකයෙක් ඔහු දැන් රිමාන්ඩ් භාරයේ සිටින්නේ. නමුත් ඔහුගේ ඍජු සබඳතාවයක් මේ සිද්ධියට තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. පේරාදෙනිය ප්‍රදේශයේ තලවත්ත ප්‍රදේශයේ තිබී මේ සොරා ගන්නා ලද සියලුම පුපුරණ ද්‍රව්‍ය ඒ වගේම එම ගල් කොරියෙන් සොරා ගන්නා ලද ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. ඇමෝනියම් නයිට්‍රේට්, ඒ වගේම වෝටර් ජෙල්, සේවා නූල්, ඩෙටනේටර්ස්, බීම් මේ සියල්ල සාර්ථක ලෙස විමර්ශනයක් සිදු කර පේරාදෙනිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මේ සිද්ධියට කිසිම ආකාරයක අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවල එහෙම නැත්නම් එවැනි සංවිධානවල කිසිම සබඳතාවයක් නොමැති බවට අනාවරණය වී තිබෙනවා. මෙය වෙනත් ගල් කොරි නැත්නම් ගල් වැඩපොළ පවත්වාගෙන යන අයට තමයි අලෙවි කර තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පේරාදෙනිය ප්‍රදේශයේ පදිංචි සරත් බණ්ඩාර නැමැති අයෙක් ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ වගේම අද දිනේදී තවත් සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පිළිමතලාව ගණේගොඩ ප්‍රදේශයේ පදිංචි සුගත් ගිම්හාන නැමැති වයස අවුරුදු 21ක පුද්ගලයෙක්, පේරාදෙනිය බෝයගම ප්‍රදේශයේ පදිංචි සුගත් වීරසිංහ නැමැති 36 හැවිරිදි පුද්ගලයෙක්, ඒ වගේම පේරාදෙනිය තලවත්ත පාර ප්‍රදේශයේ පදිංචි තුෂාන් පින්නගොල්ල නැමැති 49 හැවිරිදි පුද්ගලයෙක්. සරත් බණ්ඩාර විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය සහ අනිකුත් මෙවලන් සොරකම් කිරීමෙන් පසුව අදාළ පුද්ගලයන් තිදෙනා වෙත ලබා දී තිබෙනවා. ඔවුන් යම් ආකාරයකට මෙම ගල් වැඩපොළ නැත්නම් ගල් කොරි කර්මාන්තයේ නිරත වන අයවලුන් බවයි වාර්තා වෙන්නේ. දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළසිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කෙසේ වෙතත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසන්නේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.
කොවිඩ් ආසාදිත මලසිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණා. එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වනදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවයි. එම කරුණු වන්නේ කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශය ආන්ත්‍රික ద్వාරයේ ඇතුළුව වෙනත් මාර්ග හරහා ඒ ආසාදනය වූ බවට වාර්තා වී නැත. වෛරසය වර්ධනය විය හැක්කේ ජීවශෛලයක් තුළ පමණක් බැවින් මලසිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් ඒ සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක. පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදු කළ PCR ප්‍රතිඵල ධනාත්මක වුවද මලසිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ. භූමදාන කළ මලසිරුරු වලින් ඇතිවිය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිශ්‍රාව ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකියි. භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමු වූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත. ඩෙන්මාර්කයේ ඝාතනය කර බහුමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජලමූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව දි รา පත් වන මුගටියන්ගේ මලසිරුරු වලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මූලාශ්‍ර දූෂණය වීම නිසායි. ජලය ආශ්‍රිතව බෝවන කොලරාව වැනි දරුණු රෝගවලදී පවා මලසිරුරු බහුමදානය කෙරේ. එය අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම් කොවිඩ් ආසාදිත මලසිරුරු ශ්‍රී ලංකාවේ බහුමදානය කිරීමට අවසර දිය හැකි බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සේ නිවේදනයෙන් පවසන්නේ. කෙසේ වෙතත් කොවිඩ් ආසාදිත මලසිරුරු බහුමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවයි සබරගමු විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසන්නේ. මේ අතිශයින් සංකීර්ණ සුද්‍රජීවියෙක් වන වෛරස් භයානක ව්‍යාධිජනක සුද්‍රජීවියත් එක්ක සටන් කරනකොට අපි ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕන. මොනවා හරි අවස්ථාවක සැක සහිතව අවදානමක් අරගෙන තීරණ ගත්තොත් එහි ප්‍රතිවිපාක ඇත්තටම මේ දැනට ඉන්න પરම්පරාවට විතරක් නෙවෙයි සමහර විට මීට අවුරුදු 100කට 200කට නෙවෙයි 10000කට එහා පැත්තේ પરම්පරාවකට උනත් මේකේ පීඩාව අත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕන මේ වසංගත හදන ශුද්‍රජීවීන් එක්ක වැඩ කරනකොට COVID-19 කියන වෛරසය පිළිබඳව විද්‍යාඥයන්ට හරියට පර්යේෂණ කරන්නවත් තාම අවස්ථාවක් හම්බෙලා නැහැ. මොකද තාම මේ අවුරුද්දක් විතර ඇති මේකෙන් පීඩා විඳින්න පටන් අරගෙන. දැන් තමයි ලෝකයේ විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ. එතකොට ඇත්තටම අපි දන්නවා ආදාහනය කරොත් COVID මල්සිරුරු වල තියෙන ව්‍යාධිජනක වෛරසය COVID-19 කියන එක 100%ක්ම ස්ථිරව විනාශ වෙනවා. හැබැයි භූමදානය කරොත් මේක 100%ක් විනාශ වෙනවද කියලා ලෝකෙ කොහෙවත් මේ වෙනකන් හොයාගෙන නැහැ. මේකේ තියෙන බරපතල තත්ත්වය තමයි ඕනෑම වෛරසයකට විතරක් නෙමෙයි බැක්ටීරියාවකට පොළොවට ගිහිල්ලා පස්වල තියෙන කාබනික ද්‍රව්‍ය සහ වෙනත් ජීවීන් සමග නිද්‍රාශීලීව අවුරුදු මිලියන ගණක් වුණත් ඉන්න පුළුවන් කියලා ලෝකෙ හොයාගෙන තියෙනවා. මොකද එහෙම ඕන තරම් උදාහරණ තියෙනවා. කියන්නේ එහෙම නිද්‍රාශීලීව තිබිලා අවුරුදු 100 ගණනක් දහස් ගණනක් වුණත් තිබිලා ඊට පස්සේ මේක මතුවෙලා නැවත මීටත් වැඩිය භයානක විදියට මිනිස්සුන්ට විනාශකාරී ඉරණමක් අත්කර දෙන්න මේ වෛරසය ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ඇත්තටම හරියට දන්නේ නැති මේ වෙනකන් කිසිම රටක කිසිම විද්‍යාඥ කණ්ඩායමක් මේ වෛරසය පොළවේ තියෙන ආකාරය කුමක්ද කියලා පර්යේෂණ කරලා කොහෙවත් ඔප්පු කරලා නැහැ මේක තියෙන කාලය පිළිබඳව. ඒ නිසා මේ වෙලාවේ ආවේගශීලීව දේශපාලනිකව ඇත්තටම ප්‍රකාශ නිකුත් කිරීම වාර්තා නිකුත් කිරීම ඉතාමත් කනගාටුදායකයි. මේ අතර තවත් පාර්ශව රැසක් කොවිඩ් ආසාදිත මෘතදේහවල අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මුස්ලිම් ඇතැම් ජනතාව හැසිරෙන ආකාරය දුටු විට අපටත් විශාල සංවේගයක් ඇති වෙනවා. අපේ පොලිස් නිලධාරීන්ට කෙල ගහනවා, ගෙදරින් පැනලා ගිහිල්ලා තව රෝගේ බෝ කරනවා. මේව වළක්වන්න ඇයි මුස්ලිම් දේශපාලන කණ්ඩායම මොනවද රකින්නේ? විපක්ෂය රටේ ජනතාවගේ නාඩි අල්ලන්න තවම දැනගෙන නැහැ. එකම නීතියක් එකම රටක් කියලා කියනවා නම් සිංහල බෞද්ධයාට පාංශු කුලයක් දීමේ තියෙනවා අයිම කරලා වෙනත් ආගම්කාරයෙකුට ඔවුන් කියනවා මේවා පුච්චන්න එපා මේවා වලලන් දාන්න කියලා කියනවා නම් අපිට කිං වෙන්න බෑ ඒකට. මහාචාර්ය ජෙනිෆර් පෙරරා මැතිනිය යටතේ ඒ ක්‍රියාත්මක වෙච්ච කමිටුවෙන් නිර්දේශ දීලා තියෙනවා කියලා මම දන්නේ ඇත්තද මොකද කියලා ඒකේ කොපියක් මේ WhatsApp එකේ ආවා. නමුත් ඒකේ තියෙන විදිහට නම් කියනවා අභූමිදානය කරන්නත් පුළුවන් ආදානය කරන්නත් පුළුවන් කියලා. ඉතින් මම දන්නේ නැහැ කියලා මේ ප්‍රශ්නේ තවදුරටත් අදගෙන යනවා. ප්‍රනාන්දු කුල්ලේ ඇමතිතුමිය සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු රජය මේ දෙවන කමිටුව Tamanට ඕන දේ ලියව ගන්න තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ කියන චෝදනාව අපි සිද්ධ කරනවා. පරණ කමිටුවේ ඉන්නේ කොයි වගේ විශේෂඥයෝද අද කමිටුවේ වර්තමානයේ ඉන්නේ කොයි වගේ විශේෂඥයෝද කියලා ගලපලා බලනකොට අපිට පේනවා මේක තනිකරම ආගමික උන්මත්තකයන්ගේ සහ මුස්ලිම් ඇතැම් ව්‍යාපාරිකයන්ගේ උවමනාව මත සිද්ධ කරන කාර්යයක් කියලා. ඒ නිසා අපි ඉදිරියේදී මේ පිළිබඳව අභියෝගයට ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතැම් විට අපි අධිකරණයට පවා යන්න සූදානමක් තියෙනවා.
අපි වෛද්‍යවරුන්ගේ මතය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජලයට මුසු වීම වැළැක්වීම නම් ඒ විශේෂඥයින්ගේ මතය. ජලය නොගැඹුරක නැති ප්‍රදේශ තියෙනවා ඒවා සුදුසු නම් භාවිතයට ගන්න පුළුවන්. එතකොට අද මේ ජනවර්ග දෙක අවුලලා ජනවර්ග දෙක අතර ගැටෙන ඇති කරලා Tamanගේ කාලය හා Tamanගේ ආණ්ඩුව බේර ගන්න පුළුවන්ද කියන ඊටාම නීච උත්සාහයක ආණ්ඩුව දේශපාලනය කරනවා කියන එක අපිට පේනවා. විශේෂඥ මතවාදයේ එළි දක්වන තුරු කොවිඩ් මරණ සඳහා සිදු කළ යුත්තේ ආදාහනය කියන පූර්ව නීති යටතේ කටයුතු කරන්න කියලා මම පහුගිය දවසක ලිපියක් ලියලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. මුස්ලිම් ජනතාවගේ සිරිත් විරිත් බැඳීම් ගොඩක් තිබෙනවා. ඒවටත් අපි ගරු කරන්න ඕනේ. මේ පිළිබඳ විද්වත් මතයක් ආණ්ඩුව කියලා තීන්දුවක් දුන්නා නම් මේ ආරවුල නැහැ නේද? අද ආගමික ගැටුමක්, ජාතීන් අතර ගැටුමක් ඇති කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරන එක බරපතල තත්ත්වයක්. මුස්ලිම් අය උදවිය කලබල වෙන්න ඕන නැහැ. මේක සෞඛ්‍ය විද්‍යාත්මකව හා බොහෝ විද්‍යාත්මකව බලලා ගනු ලැබූ තීන්දුවක්. ඒක නීතියක්. මේක අපේ රටේ ප්‍රශ්නයක්. අපේ රටට අදාළවයි ඔය නීතිය පනවලා තියෙන්නේ. කොරෝනා මල් සිරුරු ආදාහනයේද භූමිදානයේද කියන කාරණේ පිළිබඳ තීන්දුව ගන්න ඕනේ ජීවත් වන මිනිසුන් දිහා බලලා මිස මලවුන් දිහා බලලා නෙවෙයි. බැරි වෙලාවකත් භූමිදානය කළා ඒවා මුසුනොත් මොකෝ වෙන්නේ? අයින් කරන්නද කවුරු හරි ගිහලා භූගත ජලයට මුසුනොත් අයින් කරන්න බෑ. මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම ඊගාට කොරෝනා වසංගතයේ ගොදුරුවවට එයයිපත් වෙනවා. වතුර බොන්න මේක හැදෙනවා. සැකේ වාසී ගන්න ඕනේ අපි. මුස් වෙන්නේ නැහැ කියලා ස්ථිරසාර විද්‍යාත්මක නිගමනයක් එන තුරු භූමිදානය කිරීම බෑ. පෑලියගොඩ නව මැනින් වෙළඳ පොලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණයකින් අහඹු PCR පරීක්ෂණ 112ක් අතරින් කොවිඩ් ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එය 6%ක ආසාදිතින් වාර්තා වීමේ ප්‍රතිශතයක්. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අදත් පුද්ගලයන් 311 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. පෑලියගොඩ නව මැනින් වෙළඳ පොලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 7 දෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පෑලියගොඩ නගර සීමාව බහර මහජන සෞඛ්‍ය පරීක්ෂක DHG චින්තක මහතා සඳහන් කළා. මේ ආසාදිතයන් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය 30 වනදා එහි වෙළඳසැල් හිමියන්, සේවකයන් සහ පාරිභෝගිකයන් ඇතුළු 112 දෙනෙකුගෙන් සිදු කළ PCR පරීක්ෂණ අතරින්. මේ හේතුවෙන් වෙළඳ පොලේ සියලු දෙනාට සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම පිළිබඳව ප්‍රදේශීය සෞඛ්‍ය අංශ සහ පොලිස් නිලධාරීන් විසින් අද දැනුවත් කිරීමක් සිදු කළා. වැඩ කරපු 7 දෙනෙක් කිව්වට තාම සොයාගන්න බෑ. පිටස්තරයන් එනවා යම් කිසි PCR පරීක්ෂණ පවත්වනකොට එයා ඇවිල්ලා පෝලිං වල ඉඳලා මේවා කරගෙන යනවා. සමහර අයගේ බොරු ඇඩ්‍රස් දීලා තියෙනවා. ටෙලිෆෝන් අංක පවා වැරදි ඒවා. එම නිසා අපි කනගාටු වෙනවා කිසිදු කෙනෙක් මේ ස්ථානට පැමිණෙන්න බිය වෙන්න ඕනේ නැහැ. මේ ස්ථානයේ දුරස්ථභාවය තියාගෙන කටයුතු කරන්න පුළුවන් හොඳම වෙළඳ පොලක්. දැනට ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතන වහන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඉදිරියට පැතිරීම වළක්ව ගන්න තමයි මේක මේ රැස්වීමක් හැදෙව්වේ. ඒ කියන්නේ මේක ඇතුළේ වැඩ කරන කට්ටිය පොසිටිව් නේ නැත්නම් වෙනත් බාහිර පුද්ගලයින් කඩේ ඇතුලේ අය තමයි ඒගොල්ලෝ අපි ක්වොරන්ටයින් කරලා තියෙන්නේ අදාළේ. ඒ ගොඩක් ඒවා කොළඹ පැත්තේ. ගම්පහ දිස්ත්‍රික්කේ අඩුයි. බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා සහ තවත් සේවකයන් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් කාර්යාලය తాවකාලිකව වසා දමා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. බෙන්තර තුන්දුව ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මේ දක්වා එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 90 දෙනෙකු වාර්තා වුණා. දැනට හුදකලා කර ඇති මෙම ප්‍රදේශයේ ඇතැම් පිරිස් PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවීම හේතුවෙන් ගෙයින් ගෙට ගොස් PCR පරීක්ෂණ කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 16 වෙනිදා පැවති මංගල උත්සවයකට එක් වූ මනාලී ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා. එම උත්සවයට සහභාගී වූ තවත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී නව ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබාහු මහතා සඳහන් කළා. වීරකැටිය යග්ගස්මුල්ල ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 60ක් අතරින් ආසාදිතයන් 19 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අතරින් 10 දෙනෙකු එක පවුලකත් 7 දෙනෙකු තවත් පවුලකත් සමාජිකයින් වෙනවා. 1300ක් පමණ ජනතාවක් වාසය කරන යග්ගස්මුල්ල සහ මුල්ලේගොඩ ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට සංචලන සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පියවර ගත්තා. පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් තවත් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඉන් 5 දෙනෙකුම පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තා වූ ඇඟලුම් ආයතනයේ ආශ්‍රිතයින් වෙනවා. කලවාන නගරයේ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 70ක් අතරින් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කලවාන නගරයට සංචලන සීමා පැනවීමට ප්‍රාදේශීය බලධාරීන් පියවරගෙන තිබෙනවා. දෙහියෝ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් තවත් ආසාදිතයන් 22 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. තවත් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගියා. අම්පාර අලයාඩි වෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 වසරේ පිරිමි පුද්ගලයෙකු කොළඹ IDH රෝහලේදී ඊයේ මිය ගොස් තිබෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්.
ග්‍රෑන්ඩ් පාස් පදිංචි 91 හැවිරිදි කාන්තාවක්ද කොළඹ IDH රෝහලේදී ඊයේ මිය ගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම ඇගේ මරණයට හේතුවයි. අගලවත්ත පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද පසුගිය 31 වෙනිදා හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ අක්මාවක් ක්‍රියවීම ඔහුගේ මරණයට හේතුව බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කවුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර කොවිඩ් ආසාදනය සමග ලේ විෂවීම සහ හෘද රෝගයක් ඔහුගේ මරණයට හේතුවයි. ඊයේ වාර්තා වූ මරණ හතරෙන් දෙකක්ම අයත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයටයි. කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් අවදානම ඉහළ ප්‍රදේශවල සිදුවන මරණ දිවයිනේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවට එක් නොවීමේ ගැටලුවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායන පනතේ නිසි බලධාරියා විදිහට දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතයේ පැතිර යන ප්‍රදේශ ආශ්‍රිතව නිවසක මරණයක් සිද්ධ වුණොත් ඒ සම්බන්ධව කොවිඩ් 19ට අදාළ PCR පරීක්ෂණයක් හෝ වෙනත් තහවුරු කර ගැනීමේ පරීක්ෂණයකින් පස්සේ මృతදේහ බැහැරලන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. නමුත් අපිට වාර්තා වෙනවා බේරුවල ප්‍රදේශයේ මෙවැනි අවස්ථා එකක් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට විමර්ශනයක් පැවැත්වෙනවා තහවුරුණු සාක්ෂි මත පදනම්ව. ඒ වගේම තව තුනක් අපිට යම් යම් තොරතුරු වාර්තා වෙනවා මృతදේහ මේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ගන්නේ නැතුව සහ කොවිඩ් 19 බවට තහවුරු කර නොගෙන මృతදේහ බැහැරලීම සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා කියලා. මේ සම්බන්ධව ඒ අදාළ කොට්ටාශ භාර ග්‍රාම නිලධාරීවරයාවත් දැනුවත් වී නැති බව තමයි අපිට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ හරහා කොවිඩ් 19 පාලනය සඳහා බරපතල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. එවැනි සිදුවීම් සිදු නොවන අන්දමට පූර්වාදර්ශ සපයන්න කියලා අපි රජයට සහ බලධාරීන්ට දැනුවත් කරන්න කැමතියි. දිස්ත්‍රික්ක 18කින් තවත් කොවිඩ් ආසාදිතයන් 557 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. කොළඹින් 192 දෙනෙකු, ගම්පහින් 127 දෙනෙකු, කළුතරින් 61 දෙනෙකු, ගාල්ලෙන් 38 දෙනෙකු, රත්නපුරින් 29ක් සහ තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් 108 දෙනෙකු වාර්තා වුණා. බස්නාහිර පළාත් සීමාවේ සිදු කළ අහඹු ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ඊයේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ මහා පරිමාණ මාරු වෙළඳ සැල් 581ක් ආශ්‍රිතව අහඹු ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 157ක් ද සිදු කර තිබෙන අතර ඉන් හඳුනාගත් ආසාදිතයන් ගණන 3ක්. පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගොස් සිටින කොවිඩ් ආසාදිත රැඳවුවන් සිව්දෙනා සොයා ගැනීම සඳහා පොලිසිය තවදුරටත් මහජන සහාය ඉල්ලා සිටිනවා. එම සිව්දෙනාගෙන් 30 දෙනෙකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් අද ප්‍රසිද්ධියට පත් කළා. මේ පිළිබඳව කරපු විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ එදින 5:45ට පොළොන්නරුවෙන් පිටත් වුණු මේ බස් රථය කුරුණෑගල කච්චේරිය අසල බස් නැවතුම් පොලේදී නවත්වනවා. ඒ වගේම මේ අවස්ථාවේදී එම බස් රථයෙන් 12 දෙනෙක් පමණ බසින බවට වාර්තා වෙනවා. මේ 12 දෙනා අතර මේ පුද්ගලයන් සිටි බවටයි පොලිසිය සැක කරන්නේ. දාල CCTV දත්ත ඔස්සේ දැනට කුරුණෑගල පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 44000 ඉක්මවා තිබෙන අතර සුවය ලැබූ ගණන 36717ක්. දිවයිනට පැමිණි ප්‍රථම යුක්‍රේන ජාතිකයන් පිරිසෙන් 22 දෙනෙකුගේ කණ්ඩායමක් අද සිය පළමු සංචාරය ආරම්භ කරමින් මාතර මිරිස මුහුදු තීරය වෙත පැමිණියා. ඒ සමග මිරිස දීවර වරාය తాවකාලිකව වසා දැමුණු අතර මෙම පිරිස PCR පරීක්ෂණ මගින් ආසාදිතයන් නොවන බවට තහවුරු කරගත් අයයි. තවත් යුක්‍රේන ජාතික සංචාරකයන් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඔවුන් යුක්‍රේනයේ සිට පැමිණි තුන්වන කණ්ඩායමයි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනවාරි මාසය තුල සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. සංචාරක ශේෂයෙන් යැපෙන අය අද පාරවල් වල වාහන තියාගෙන යම් යම් අතිරේක ආදායම් මාර්ග කරගෙන යනවා. ඒ නිසා ලෝකෙම කොවිඩ් එකත් එක්ක මේක රටවල් ඇරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ජනවාරි මාසේ අනිවාර්යයෙන්ම අපි සංචාරකයන්ට රට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කර නොමැති විෂ බීජනාශක පිරිසුදුකාරක ආනයනය නිෂ්පාදනය ගමනා කිරීම බෙදා හැරීම සහ විකිණීම එළඹෙන පෙබරවාරි මාස 1 වෙනි දින සිට තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා. ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ සියලු ඩැට් පිරිසුදුකාරක ඇසුරුම්වල හෝ බහලුම්වල ජාතික ඖෂධ අධිකාරිය ලියාපදිංචි අංකය ප්‍රකටව පෙනෙන ආකාරයෙන් සඳහන් කළ යුතු බවයි. බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ වේගවත් ව්‍යාප්තිය නිසා ඉදිරියේදී බ්‍රිතාන්‍යයේ තත්ත්වය දරුණු වනු ඇති බවට ලන්ඩනයේ නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙනවා. දෙමසකටත් අඩු කාලයක් තුළ මෙම නව ප්‍රභේදයේ ආසාදිතින් ලොව පුරා රටවල් 32කට අධික සංඛ්‍යාවකින් වාර්තා වීම විශේෂත්වයක්.
ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි පර්යේෂකයන් මෙම නව ව්‍යාප්තිය පිළිබඳ අධ්‍යයනය සිදු කරත්තේ වසංගතයක දරුණු භාවය නිර්ණය කිරීමට යොදාගෙන යන දර්ශකයක් වන R අගේ සහ තවත් නිර්ණායක ඇසුරින් යම් රෝගයක් සමාජය තුළ පැතිර යා හැකි වේගය විද්‍යාත්මකව නිර්ණය කරන අංකය R අගය නැතහොත් the reproduction number ලෙස හැඳින්වෙනවා. R අංකයෙන් අර්ථ ගැන්වෙන්නේ ආසාදිතෙකු නිසා ආසාදනය වන සාමාන්‍ය පුද්ගලයන් සංඛ්‍යාවයි. එය එකට වඩා වැඩි නම් ඒ වසංගතයේ දරුණු වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙම නව වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට එක්සත් රාජධානියේ R අගය 1.1 අතර පවතින බවයි. නව ප්‍රභේදයේ R අගය පෙර වෛරසයට වඩා 0.4ත් 0.7ත් අතර ප්‍රමාණයකින් වැඩි බව දෙම වාර්තාව හෙළි කරනවා. වයස අවුරුදු 20ට අඩු පිරිස අතර මෙම නව ප්‍රභේදය වැඩිපුර ව්‍යාප්ත වන බව මුල් දත්වලින් ප්‍රකාශ කෙරුණොද නව අධ්‍යයනය හෙළි කරන්නේ එය සියලු වයස් කාණ්ඩ අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි. බ්‍රිතාන්‍ය තුල කොවිඩ් වෛරස් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පළමුව හඳුනා ගැනුනේ පසුගිය නොවැම්බර් 18 වනදායි. බ්‍රිතාන්‍යයේ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව පසුගිය 31 වෙනිදා වාර්තා වූ අතර එය 55892ක්. නව ප්‍රභේදයේ ව්‍යාප්තිය සමග ආසාදිතයන් 3,20,000කට අධික සංඛ්‍යාවක් ගත වූ සතියේ රටින් වාර්තා වුණා. මෙම තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට සංචලන සීමා පැන වූ රටවල් සංඛ්‍යාව 50කට අධිකයි. ව්‍යාප්තිය හඳුනා ගැනුණු පසුගිය නොවැම්බර් 18 වෙනිදා සිට දෙමසකටත් අඩු කාලයක් තුළදී අද වන විට මෙම නව වෛරසය රටවල් 32කට වැඩි සංඛ්‍යාවක පැතිරී තිබෙනවා. යුරෝපය මැද පෙරදිග ආසියානු ඔස්ට්‍රේලියා තුළු කලාප රසකටම මේ වන විට නව වෛරසය ප්‍රභේදය පැතිරී අවසන්. දැනටමත් කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක් ඇති ඇමරිකාවෙන්ද මෙම නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනුණු බවට පසුගියදා නිවේදනය කළා. ඒ ෆ්ලොරිඩා, කොලරාඩෝ සහ කැලිෆෝනියා යන ප්‍රාන්තවලින් මෙම නව වෛරස ප්‍රභේදය පිළිබඳ නිවේදනය කිරීමත් සමග ශ්‍රී ලංකාවද බ්‍රිතාන්‍ය සමග පැවති ගුවන් ගමන් යලි දැනුම් දෙන තෙක් අත්හිටුවීමට වහා පියවර ගත්තා. බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමද తాවකාලිකව නවතා දැමුවේද ඒ සමගින් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරස සම්බන්ධයෙන් මෙරට තුල සිදුවන පරීක්ෂණ ශීඝ්‍රතාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරය කොවිඩ් වසංගතය ලංකාවේ දකින්න ලැබිච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ මාර්තු මාසයේ සිට මේ ලංකාවේ තියෙන වෛරස් ප්‍රභේද පර්යේෂණයට ලක් කරමින් පවතිනවා. එහෙම පර්යේෂණයට ලක් කරන්නේ ඇත්තටම මේ වගේ අලුත් වෛරස් ප්‍රභේද ලංකාවට එයිද ඊට පස්සේ අපි දන්නවා වෛරසය යනකොට පරිණාමය වෙනවා. ඒකයි දැන් ඔය බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ තියෙන වෛරස් ප්‍රභේදයක් වැඩි වැඩියෙන් තමන්ගේ වර්ගය බෝ කිරීම තමයි එහෙම හැඩගැසිලා තියෙන්නේ. එතකොට අපි ඒ වගේ ජාන විකෘතිතාත් අපේ වෛරස් වල තියෙනවද කියලා බලන්න අපි දිගටම පර්යේෂණ කරමින් යනවා. දැන් ඇත්තට මීට ඉස්සෙල්ලා වුණාට අපි මේ ජානමය පරීක්ෂාව කරේ මාසෙකට සැරයක් විතර. ඒකට මේ අලුත් තත්ත්වයක් එක්ක. ඒකින්ද අපි තීරණය කළා තියෙනවා මින් පසුව හැම මාසෙම තියෙන වෛරස් ප්‍රභේද විතරක් එහෙම මාසෙ අන්තිමට අධ්‍යයනය කරන්නේ නැතුව අපේ මේ වෛරස් ජාන ප්‍රභේද පරීක්ෂාව වැඩි ශීඝ්‍රතාවකින් කරන්න. ඒ කියන්නේ හැම සති දෙකකටම සැරයක් හෝ හැම සතියකට වරක් හෝ මේක කළ යුතුයි කියලා. මොකද මේ ජාන වෙන වෙනස්කම් හඳුනා ගැනීම සඳහා මේ සඳහා අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ලබා දීලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්වනිපද වූ කොවිඩ් එන්නත ඉන්දියාව තුළ හදිසි භාවිතය සඳහා එරට රජය විසින් පත් කෙරුණු විශේෂඥ කමිටුව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වනවා. මේ අතර ඇමරිකාව තුළ එන්නත් කරන වැඩපිළිවෙල බලාපොරොත්තු වූවාට වඩා මන්දගාමී වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. වසංගතයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඇමරිකාවෙන් නව කොවිඩ් මරණ 2129ක් ඊයේ වාර්තා වුණා. නව ආසාදිතයන් ගණන දැක්ුණේ 1,66,044ක් ලෙසින්. එරට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවලින්. ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,6,00,000ක් වවා තිබෙනවා. පසුගිය නොවැම්බර් 9 වෙනිදා කෝටිය සීමාව ඉක්ම වූ ඇමරිකාවේ ආසාදිතයන් ගණන දෙගුණ වී ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයකදී. ගෝලීය ආසාදිතයන්ගෙන් 23%කට වැඩි පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් ලබා ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ට ඉතා දිගු පොලිම්බල විශාල වේලාවක් රැඳී සිටීමට සිදු වී තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ ඇමරිකාව තුළ එන්නත් කරන වැඩපිළිවෙල බලාපොරොත්තු වූවට වඩා මන්දගාමී වී ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඉදිරිපත් කළ කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියා ඖෂධ නියාමකයන් විසින් ඊයේ අනුමත කර ඇතැයි විශ්වසනීය මූලාශ්‍ර උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉන්දියාව තුළ කොවිඩ් වසංගතයේ පාලනය සඳහා එරට බලධාරීන් පළමුවෙන්ම අනුමත කරන එන්නත බවට එය පත්වනු ඇති. මේ වන විට ඇමරිකාවෙන් ආසාදිතයන් 2,06,17,346ක්, ඉන්දියාවෙන් 1,03,05,788ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයන් 77,578ක් වාර්තා වී තිබෙනවා. ඒ සමගින් ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 8,44,00,000ක් වවා ගියා. වාර්තා වී ඇති සමස්ත මරණ ගණන 18,36,000කට අධිකයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ඊයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බාර ගනු ලැබුවා.
ඒ අනුව යුද හමුදාව භාර ගැනීමත් සමග රජයට රුපියල් මිලියන 80ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි වන බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ. මෙරට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පැවති අකාර්යක්ෂමතාවයන් සහ විෂමාචාරයන් පිළිබඳ පසුගිය සමය පුරා ජනතාවගෙන් චෝදනා එල්ල වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳ සොයාපලා එහි ඇති ගැටලු නිරාකරණය කිරීමට උපදෙස් දුන්නා. එහි තවත් පියවරක් වශයෙන් ඉකුත් ජූලි 1 වෙනිදාගත් කැබිනට් තීරණයට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය යුද හමුදාවට පැවරුණු අතර එහි වැඩ කටයුතු ඊයේ ආරම්භ වුණේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරගෙන යාම සඳහා වේරහැර පරිශ්‍රයේ යුද හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයේ නමින් කාර්යාලයක්ද ස්ථාපිත කරනු අතර එහි කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසගේ නිරීක්ෂණයටද ලක් වුණා. පසුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට යුද හමුදාපතිවරයා සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා අත්සන් තැබුවා. මෙහිදී යුද හමුදාව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියට පිවිසීමෙන් පසු පළමුව මුද්‍රණය කළ යුද හමුදාපතිවරයාගේ රියදුරු බලපත්‍රය සංකේතාත්මකව ප්‍රදානය කිරීමද සිදු වුණා. යුද හමුදාව එක තාක්ෂණ අංශයෙන් තමයි සහභාගී වෙන්නේ. මෝටර රථ දෙපාර්තමේන්තුවේ යම්කිසි කොටසක් ඔවුන් විසිනුත් අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේක සහයෝගයෙන් කරගෙන යන්න උත්සාහ කරන්නේ. මේකේ තාක්ෂණික කොටස පහුගිය කාල තුල විදේශීය සහ ශ්‍රී ලාංකික සමාගමක් ටෙන්ඩර් එකක් මගින් ලබාගෙන ඒ කාලවල සිටි ඇමතිවරු හෝ කවුරු හෝ අතින් අවුරුදු 11ක් දක්වා දිගු ලබමින් තමයි ගිහිලා තිබුණේ. ඒ අනුව අපි සාකච්ඡා කරලා තීන්දුව ගත්තා. උදල් පිටට යෑම වැළැක්වෙනවා මේ හරහා. රජයට අවුරුද්දකට මිලියන 80ක විතර ඉතිරියක් මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන්කම ඇති වෙලා තියෙනවා. ඒකම අපි මේ කටයුත්තේ තවත් එක කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩ්‍රයිවිං ලයිසන් එකට දාන චිප් එක පොලිසියට පරීක්ෂා කරන්න යන්ත්‍ර නැහැ. එහෙනම් ඒ පොලිසියටත් මේක ආවම යම්කිසි බලපත්‍රයක් ගත්තාම ඒක නැවත කියවන්න පුළුවන් වැඩපිළිවෙල අනාගතේ අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.